ආයුබෝවන්. 오늘 하루도 뵙게 되어서 너무나 반갑습니다. අද දවසේදීත් මෙහෙම මුණ ගැහෙන ලැබෙන එක ලොකු සතුටක්. 말씀에 앞서서 특송을 해주신 한국 선교팀께 감사를 드립니다. ඉතින් දේශනාව ආරම්භ වෙන්නට පෙර මේ වගේ ලස්සන ගීතිකාවක් අපිත් එක්ක බෙදාගත්ත මේ මිෂනරි කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙමු. 1절은 영어로 불렀고 2절은 한국어로 찬양을 한 것 같습니다. පළවෙනි කොටස කිව්වේ ඉංග්‍රීසි වලින්, ඉතුරු කොටස කිව්වේ කොරියන් වලින්. 영어로 불렀을 때 영어 가사가 잘 들리셨나요? ඉංග්‍රීසි වලින් කියනකොට තේරුණාද? 너? 열심히 준비했다고 하는데 가사가 잘 전달됐는지 모르겠습니다. ඉතින් එයාලා ගොඩාක් ප්‍රැක්ටිස් කරා මේක කියන්න. ඉතින් තේරුණා නම් හොඳයි කියලා කියනවා. 개인적으로 이 교회를 담임을 하고 있는 목사로서 우리 교회에 찬양대가 만들어지기를 지금 기도하고 있습니다. ඉතින් අපේ දේවගැතිතුමාගේ ලොකුම බලාපොරොත්තුවෙන් එකක් තමයි අපේ සභාවේ ලස්සන ගීතිකා කණ්ඩායමක් නිර්මාණය කරන එක. 많은 분들이 구원을 받아서 우리 교회 식구가 되어 찬양대에 많이 지원해 주시기를 기도하고 기다리고 있습니다. බොහෝ දෙනෙක් ගැලවීම ලබලා දෙවියන් වහන්සේත් එක්ක ඉන්න ආසාව ඇති කරගෙන ගීතිකා කණ්ඩායමට ස්වේච්ඡාවෙන්ම ඇතුල් වෙයි කියන බලාපොරොත්තුව දේවගැතිතුමාට තියෙනවා. 오늘 말씀을 통해서도 하나님이 살아 계시다라는 확실한 증거를 우리 모두가 아는 귀한 시간이 되기를 바랍니다. ඉතින් අද දවසේදීත් අපි බලමු දෙවියන් වහන්සේ ජීවමානයි කියන තවත් සාක්ෂි කිහිපයක්. 네, 함께 기도하고 시작하겠습니다. එහෙමනම් අපි යාඥාවෙන් ආරම්භ කරමු. 살아계시며 역사하시는 하나님 감사를 드립니다. ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 하나님이 허락해 주셔서 이번 한 주 성경 강연회를 할 수 있게 해주신 것 감사드립니다. ඔබ වහන්සේගේ ආශිර්වාදයේ යටතේදී අපට මේ සම්මන්ත්‍රණයේ 3වෙනි දවස දක්වා එන්නට ඉඩ ලැබිලා තිබෙනවා. 그리고 오늘 벌써 3일 차를 맞이하게 되었습니다. අද දවස තමයි අපේ සම්මන්ත්‍රණයේ 3වෙනි දිනය. 증거되는 말씀을 통해서 하나님이 살아 계시다라는 확실한 증거를 우리 모두가 깨달아 알 수 있기를 원합니다. දේශනා වෙන වචනය තුලින් ඔබ වහන්සේ සැබවින්ම ජීවමානයි වටහා ගන්නට අප සියලු දෙනාටම උපකාර කළ මැනව. 하나님이 살아 계시다라는 것을 막연하게 아는 것이 아닌 하나님 말씀이라는 증거를 통해서 알기를 원합니다. ඔබ වහන්සේ ජීවමානයි විශ්වාස කරන ඒ ඇදහිල්ල අන්ධ විශ්වාසයක් නොව ඔබ වහන්සේ අපට පෙන්වා දෙන සාක්ෂි තුලින් ඒ ඇදහිල්ල ඇති කර ගන්නට උපකාර කළ මැනව. 오늘 말씀을 통해서도 우리 마음 가운데에 하나님께서 생명의 씨앗을 심겨 주시옵소서. අද දවසේ දේශනාව තුළිනුත් ඔබ වහන්සේගේ ජීවනයේ බීජය අප තුළ පැල කරන්න. 오늘의 모든 시간 오직 하나님께만 의지하옵니다. අද දවසේ සියලුම දේත් අපි ඔබ වහන්සේට පමණක් භාර කරමි. 우리를 사랑하시는 예수님의 이름으로 අපට 기도드렸습니다. බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 자, 첫 번째 말씀으로 우리 이사야 성경 43장을 함께 찾아보겠습니다. ඉතින් මුලින්ම අපි බයිබලයේ යෙසායා පොතට පෙරලා ගමු. යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදය. 성경을 찾으실 수 있는 분들은 직접 찾아보시고 혹시 성경이 없으신 분들은 앞에 화면을 참고하시면 되겠습니다. බයිබලයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පෙරලා ගන්න උත්සාහ කරන්න. අපහසුයි නම් තිරේ දිහා බලලා කියවන්නත් පුළුවන්. 이사야 43장 10절 말씀입니다. යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 10. 우리 같이 말씀을 읽겠습니다. එහෙමනම් අපි එකට කියවමු. හොඳට ශබ්ද නගා කියවමු. මම ඒ තැනන් වහන්සේ බව නුඹලා දැනගන්න. මා විශ්වාස කර තේරුම් ගන්න පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නෝ යැයි ස්වාමීන් වහන්සේ කියනසේක. මා සිටින්ට පළවුවෙන් කිසි දෙවි කෙනෙක් සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නෙත් නැත. 자, 지난 수요일부터 성경 강연회가 오늘로 3일째를 맞이하게 되었습니다. ඉතින් අපි බදාදා ඉඳන් දිගටම ආරම්භ කරපු සම්මන්ත්‍රණේ 3වෙනි දවස තමයි අද. 수요일, 목요일, 그리고 오늘에 이르기까지 3일 동안
저는 지금 한 가지의 메시지를 알려드리고 있습니다. ඉතින් බදාදා බ්‍රහස්පතින්ද ඒ වගේම අද මේ දවස් තුනේම අපි කියා දෙන්න එකම එක පණිවිඩයක්. 하나님은 살아계신다라는 메시지입니다. මොකක්ද ඒ පණිවිඩය? දෙවියන් වහන්සේ ජීවමානයි කියන අන්න ඒ කාරණාව. 자, 어제까지 참석하신 분들에게 반복적으로 이 문제를 생각해 보자라고 말씀을 드렸습니다. ඉතින් ඊයේ වෙනකන් සහභාගී වෙච්ච අය දන්නවා මේක තමයි අපි පුන පුනා කොට කොට කියන්නේ. 자, 교회를 다니시는 분들 이 자리에도 많이 계실 겁니다. ඉතින් දැනටමත් පල්ලි යන කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. 자, 그런 교회를 다니는 분들에게 하나님이 살아계신 거 믿으시냐라고 물어보면 거의 다가 살아계신 거 믿는다고 말씀하십니다. ඉතින් දැනටමත් පල්ලි යන කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් ඔබ දෙවියන් වහන්සේ ජීවමානයයි විශ්වාස කරනවාද කියලා ඇහුවොත් 자, 그런데 하나님이 살아계신다라고 하는 증거가 무엇이냐라고 또 물어보면 대답을 잘 하지 못하십니다. ගොඩක් අය ඔව් කියලා කියනවා. නමුත් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මොනවද කියලා ඇහුවොත් උත්තර දී ගන්න අමාරුයි. 기껏 대답하신다는 것이 내가 하나님께 기도를 했더니 그 기도를 하나님이 들어주셨다. 이런 이야기를 하십니다. උත්තර දුන්නත් උත්තර දෙන්නේ මං යාඥාවක් කරා ඒකට මට උත්තරයක් ලැබුණා ඒක තමයි මට තියෙන සාක්ෂිය කියලා. 또한 내가 교회를 다니면서부터 큰 병이 나았다. 그래서 하나님을 내가 믿는다라고 말합니다. එහෙමත් නැත්තම් තවත් සමහර අය කියනවා මගේ රෝගයක් තිබ්බ ඒක සුව වෙච්ච නිසා මම දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස කරනවා. 또한 내가 교회를 나가면서부터 내 인생이 아주 돈도 잘 벌고 좋은 일만 생겨 나는 그래서 하나님을 믿는다. 이렇게 말씀하시는 분도 있습니다. තවත් කීප දෙනෙක් කියනවා මම පල්ලි යන්න ගත්තයින් පස්සේ මගේ ව්‍යාපාරය සාර්ථක වුණා මට අර දේවල් ලැබුණා මේ දේවල් ලැබුණා ඒ නිසා මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියලා. 사실 그렇게 말하면 다른 종교를 믿고 있는 사람들도 다 똑같은 이유로 자기들이 믿는 종교, 신이 진짜라고 주장할 수 있습니다. ඉතින් හිතලා බලන්න අපි එහෙම ඒ වගේ සාක්ෂි තව කෙනෙක්ට කිව්වොත් වෙන ආගමක් අදහන කෙනෙක්ට උනත් ඒ දේවල් කියන්න පුළුවන්. 하나님이 살아계신다라는 증거는 개인적인 경험을 통해서 아는 것이 아닙니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියන කාරණාව අපේ පෞද්ගලික අත්දැකීම් වලින් නෙමෙයි අපි ඔප්පු කරලා පෙන්වන්නේ. 하나님이 살아계신다는 증거는 바로 이 성경에 있습니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියන කාරණාව මේ බයිබලයේ තුල තිබෙනවා. 그래서 지난 수요일에 하나님은 이 세상을 창조하신 분이다라는 걸 말씀드리며 이 세상을 창조하셨다라는 증거를 성경을 통해 알아봤습니다. ඉතින් අන්න දැන් පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් දෙවියන් වහන්සේ ජීවමානයි කියන කාරණාව තමයි දිගින් දිගටම අපි කියන්නේ. 네, 그리고 어제는 역사적인 사건 두 가지를 통해서도 하나님이 살아계신다라는 걸 말씀드렸습니다. අපි ඊයේ දවසේ ගත්තොත් ඊයේ දවසේ අපි ඉතිහාසයේ ඉස්සර වෙච්ච සිදුවීම් දෙකකින් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරලා පෙන්නවා. 바로 에덴 동산에 대한 말씀을 드렸습니다. අපි ඒදන් උයන ගැන කතා කරා ඊයේ. 그리고 노아의 홍수 심판에 대해서 말씀드렸습니다. ඒ වගේම අපි කතා කරා නොආ සහ ජල ගැල්ම කියන සිද්ධිය ගැනයි. 그런 내용들은 그냥 단지 성경의 글로만 기록된 것이 아닙니다. ඉතින් මේවා ඇවිල්ලා බයිබලේ නිකන් ගොතපු කතා හැටියට නෙමෙයි ලියවෙලා තියෙන්නේ. 역사적으로 실제했던 사건이라는 걸 어제 여러 가지 증거들을 통해서 말씀을 드렸습니다. ඉතින් ඇත්තටම ඉතිහාසයේ මේ සිදුවීම් දෙක තිබිලා තියෙනවා කියලා අපි සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නවා. 자, 오늘은 하나님을 증거하는 민족에 대해서 말씀을 드릴 겁니다. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන එක ජාතියක් ගැන. 그 민족을 통해서 우리는 하나님이 살아계신다라는 것을 확인할 수 있습니다. මේ ජාතිය තුළින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපිට හොයන්න පුළුවන්. 자, 우리 처음에 찾았던 이 이사야 43장 10절에는 너희는 나의 증인이다라고 하나님이 අපි 말씀하셨습니다. දැන් මේ කියවපු බයිබල් පදේ තියෙනවා නුඹලා මාගේ සාක්ෂිකාරයෝව කියලා දෙවියන් වහන්සේ කියනවා. 여기서 말하는 너희라는 민족은 바로 이스라엘입니다. මෙතන නුඹලා කියලා මේ දෙවියන් වහන්සේ කියන්නේ ඊශ්‍රායෙල් ජාතියට. 이스라엘 민족은 하나님이 선택하신 민족입니다. දෙවියන් වහන්සේ තෝරාගත්ත ජාතියක් තමයි ඊශ්‍රායෙල් ජාතිය කියන්නේ.
또 하나님을 증거하는 민족입니다. දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන ජාතියක් කියලත් අපිට කියන්න පුළුවන්. 이스라엘 민족이 아닌 사람들은 바로 이스라엘을 통해서 하나님이 살아계신다라는 것을 확인할 수 있습니다. ඊශ්‍රායල් ජාතිකයෙක් නොවන කෙනෙක්ට උනත් ඊශ්‍රායලයේ දිහා බලලා දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක තේරුම් ගන්න පුළුවන්. 자, 증인은 어떤 사실을 증명하는 사람입니다. ඉතින් අපි දන්නවා සාක්ෂිකරුවෙක් කියලා කියන්නේ ගිහිල්ලා මොකක් හරි දෙයක් ගැන සාක්ෂි දරන කෙනෙක්. 그래서 이스라엘은 하나님의 증인으로서 하나님을 증명하는 민족입니다. ඉතින් අන්න ඒ වගේ තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන ජාතියක්. 자, 우리에게 이스라엘이라는 나라는 어떤 이미지로 생각되십니까? ඉතින් අපිට ඊශ්‍රායල් කිව්වම අපේ ඔළුවට එන්නේ මොන වගේ චිත්‍රයක්ද? 지금 이란하고 미국이 전쟁 중인데 이스라엘도 지금 함께 전쟁을 하고 있습니다. අපිට ටක් ගාලා මතක් වෙන්නේ ඉරානයේ සහ ඇමරිකාව තියෙන යුද්ධෙට ප්‍රධාන මැදිහත්කාරයෙක් වන ඊශ්‍රායලය කියලා. 아마 우리와 같은 보통 사람들은 미국과 가까운 나라 이 정도로 이스라엘을 생각할 겁니다. එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාවත් එක්ක එකටම ඉන්න රටක් කියලා. 그러나 성경적으로 보면 이스라엘은 하나님을 증거하는 민족입니다. නමුත් බයිබලෙන් අපි බැලුවොත් මේ ඊශ්‍රායලය කියන්නේ දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන ජාතියක්. 자, 하나님은 이스라엘 민족의 조상인 아브라함이라는 사람을 부르셔서 세 가지를 약속하셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් ජාතිකයෙක් වන ආබ්‍රහම්ට කතා කරා මුලින්. 자, 창세기 12장 1절과 2절 우리 같이 한번 읽어보겠습니다. ඉතින් අපි බලමු උප්පත්ති පොතේ 12:1-2 මේක ලියවිලා තියෙනවා. අපි එකට කියවමු. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. 하나님께서 아브라함을 부르셨습니다. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට 이스라엘 민족의 조상입니다. ඔහුව තමයි පත් කරේ ඊශ්‍රායල් වරුන්ගේ ප්‍රධානියා හැටියට. 그리고 세 가지를 약속해 주셨습니다. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු 3ක් දුන්නා. 지시할 땅, 바로 가나안 땅을 줄 것을 약속하셨습니다. මොකක්ද දීපු පොරොන්දුව? මම නුඹට දේශයක් දෙනවා. ඒ දේශයේ නම ඇවිල්ලා කනාන් දේශය. 그리고 큰 민족을 이루게 해주겠다라며 이스라엘 민족이 이루어질 것을 약속하셨습니다. දෙවනි පොරොන්දුව ඇවිල්ලා ඔහුට මහත් ජාතියක් ලබා දෙනවා කියලා. ඒ ජාතිය මොකක්ද? ඊශ්‍රායල් කියන ජාතිය. 그리고 복의 근원이 될지라라는 말씀과 함께 예수 그리스도가 이스라엘에 나실 것을 약속하셨습니다. ඒ වගේම ඔහුට කිව්වා ඔහුට මහත් ආශිර්වාදයන් දෙනවා කියලා. ඉතින් ඔහුට ලැබිච්ච ලොකුම ආශිර්වාදය ඇවිල්ලා ඔහුගේ පරම්පරාව තුළින් 예수ස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවා කියන. 근데 왜 하필 이스라엘을 선택하셨을까요? එහෙමනම් ඇයි මේ ඊශ්‍රායලයවම තෝරගත්තේ දෙවියන් වහන්සේ? 우리 스리랑카를 선택하시면 안 දෙවියන් 되었었겠습니까? වහන්සේ ඇයි ලංකාව තෝරගත්තේ නැත්තේ? 자, 이유가 있습니다. ඒකට හේතුවක් තියෙනවා. 신명기 7장 7절에 보면 이스라엘 민족은 너희 모든 민족 중에서 가장 적은이라라며 적은 민족이었기 때문에 하나님이 선택하신 겁니다. හේතුව මෙතන තියෙනවා. දීතියේ කතාව කියන පොතේ තියෙනවා නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූ. ඒ කියන්නේ හරිම චූටි ජනගහනයක් තමයි ඔවුන්. 원래부터 아주 강대한 민족이라고 한다면은 하나님의 능력이 그 가운데 잘 나타나지 않을 겁니다. ලොකු ජනගහනයක් තියෙන රටක් නම් දෙවියන් වහන්සේගේ බලය එතරම් ලොකුවට පෙනෙන්නේ නැහැ එළියට. 민족이 적었기 때문에 오히려 하나님의 능력이 더 드러나게 되어 있습니다. ජනතාව ස්වල්ප වෙන්න දෙවියන් වහන්සේගේ බලය ඔවුන් තුලින් ක්‍රියා කරනකොට ඒක අනිත් අයට වැඩි වැඩියෙන් පේනවා. 예를 들면 이스라엘은 적은 민족이었기 때문에 큰 민족과 전쟁을 하게 되면 이길 수가 없었습니다. ඉතින් දැන් උදාහරණයක් ගත්තොත් ඊශ්‍රායලය කියන්නේ බොහොම ස්වල්ප ජනයක් ඉන්න රටක්. ඉතින් ඕන් ලොකු රටක් එක්ක සටන් කරනකොට දිනයි කියලා හිතන්න බෑ. 근데 기적적으로 이스라엘이 큰 민족과의 전쟁에서 기적적으로 이깁니다. නමුත් පුදුමාකාර දේ ඇවිල්ලා ඊශ්‍රායලය හැම විටම සටන් කරනකොට
පුදුමාකාර විදිහට ඔවුන්ට ජය ගන්නට පුළුවන් වෙනවා. 바로 하나님의 능력이 이스라엘과 함께했기 때문입니다. ඒකට හේතුව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බලය ඔවුන් තුලින් ක්‍රියා කරන. 이처럼 이스라엘 민족은 그 민족 자체가 대단한 것이 아니라 하나님이 선택한 민족이었기 때문에 아주 특별한 능력을 가지고 있습니다. ඉතින් ඊශ්‍රායල් මිනිස්සු කියලා ඔවුන් අනිත් මිනිස්සුන්ට වැඩිය විශේෂත්වයක් ඔවුන් තුල නැහැ. එකම විශේෂත්වය ඇවිල්ලා දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් කියන ජනතාවව තෝරාගෙන තියෙන උන්වහන්සේගේ බලය ලෝකෙට පෙන්වන්න. 하지만 우리가 알아야 할 것은 이스라엘에게 좋은 것만 약속하신 것이 아닙니다. හැබැයි අපි මතක තියාගන්න ඕන දේවල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට හොඳම දේවල් විතරක්ම දෙනවා කියලා පොරොන්දුනේ නැහැ. 복만 주시겠다라고 말씀하지 않으셨고 저주도 함께 약속하셨습니다. උන්වහන්සේ ආශිර්වාද කරනවා වගේම වැරදි දේට ශාපයේද දඬුවමත් දෙනවා කියලා ඔවුන්ට කිව්වා. 하나님 말씀에 순종하면 복을 주시겠다라고 하셨습니다. දෙවියන් වහන්සේ කිව්වා මා කියන දේ නුඹලා පිළිපැද්දොත් මම ආශිර්වාද කරනවා කියලා. 반대로 하나님의 말씀에 불순종하게 되면 저주를 받는다라고 약속하셨습니다. හැබැයි අනිත් පැත්තට දෙවියන් වහන්සේට විරුද්ධ වුණොත් ඔවුන්ට දඬුවම් කරනවා ශාප කරනවා කියලා කිව්වා. 정리하면 하나님의 말씀에 순종한다면 이 세상 어느 민족보다도 가장 큰 축복을 하나님이 주시겠다라는 겁니다. සරලවම කිව්වොත් දෙවියන් වහන්සේට කීකරුව ඊශ්‍රායල් වරුන් හිටියොත් අනිත් හැම කෙනෙක්ටම වඩා ඔවුන්ට දෙවියන් වහන්සේ වැඩි වැඩියෙන් ආශිර්වාද කරනවා කියලා කිව්වා. 반대로 하나님의 말씀에 불순종하게 된다면 이스라엘 민족은 그 어떠한 민족보다도 하나님의 화와 심판을 당한다라는 겁니다. හැබැයි ඒකේ අනිත් පැත්තත් ඒ වගේ තමයි. දෙවියන් වහන්සේට අකීකරු වුණොත් අනිත් සියලුම ජනයන්ට වැඩිය ඔවුන්ට දෙන දඬුවම ගොඩක් සැරයි කියන එක. 그렇게 하는 이유는 이스라엘 민족이 아닌 사람들은 바로 그 이스라엘의 역사를 들여다보며 그 뒤에 하나님이 계시다라는 것을 깨닫게 하기 위함이라는 ඒකට 겁니다. හේතුව ඇවිල්ලා වෙන ඕනම කෙනෙක් ඊශ්‍රායලේ දිහා බලලා ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් දෙවියන් වහන්සේ නේද මොවුන් තුල ක්‍රියා කරන්නේ කියන එක. 이스라엘 민족이 순종했을 때 받을 복이 신명기와 레위기 성경에 기록되어 있습니다. ඉතින් බයිබලයේ ලෙවි කතාව කියන පොතේ ද්විතීය කතාව කියන පොතේ තියෙනවා ලියවිලා උන්වහන්සේ ඔවුන්ට දෙන ආශිර්වාද මොනවද කියන එක. 자, 번역을 하지도 않았는데 좋은 얘기는 다 적혀 있습니다. ඉතින් මේ ඔක්කොම පරිවර්තනය කරලා නැති වුණාට මෙතන තියෙන ඔක්කොම හොඳ දේවල්. 똑같이 불순종하게 되었을 때 저주와 화에 대한 약속도 있습니다. හැබැයි දෙවියන් වහන්සේට අකීකරු වුණොත් දෙන දඬුවම් මොනවද කියන එකත් ලියවිලා තියෙනවා බයිබලේ. 여기 안 좋은 이야기는 여기 다 적혀 මේ 있습니다. ඔක්කොම පේලියට ලියවිලා තියෙන්නේ දෙන දඬුවම් ටික. 그래서 이스라엘 민족은 순종했을 때는 하나님께 복을 받고 불순종했을 때에는 하나님께 저주를 받는 모습으로 나라의 역사가 흘러왔습니다. ඉතින් ඊශ්‍රායලයේ ඉතිහාසය බැලුවොත් එයාලා කාලයක් දෙවියන් වහන්සේට කීකරු වෙලා ආශිර්වාදය ලබනවා කාලයක් අකීකරු වෙලා දඬුවම් ලබනවා කාලයක් කීකරු වෙනවා කාලයක් අකීකරු වෙනවා එහෙමයි. 그래서 우리 스리랑카 사람이나 한국 사람들은 바로 이스라엘이 하나님께 순종해서 복받는 모습, 불순종해서 저주를 받는 모습을 통해 하나님이 살아계시다라는 것을 깨달을 수 있다는 ඉතින් 겁니다. අපි ශ්‍රී ලාංකිකයෙක් වුණත් කොරියානු ජාතිකයෙක් වුණත් අපි ඕනම කෙනෙක්ට ඊශ්‍රායලයේ දිහා බලලා ඔවුන් කීකරු වෙනකොට දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන විදිහත් අකීකරු වෙනකොට දඬුවම් කරන විදිහත් බලා ගන්න පුළුවන් අපිට. 자, 이스라엘 역사에서 손에 꼽을 수 있는 중요한 사건 몇 가지를 오늘 살펴볼 겁니다. ඉතින් ඊශ්‍රායලයේ ඉතිහාසයෙන් වැදගත්ම කාරණා කිහිපයක් අද අපි කතා කරමු. 아마 이 그림만 보면 이 사건이 어떤 사건인지 많은 분들이 아실 겁니다. මේ චිත්‍රය දැක්ක ගමන්ම මේක මොකක්ද කියලා දන්න අය බොහොමයක් ඇති මෙතන. 바로 홍해의 바다가 갈라지는 사건입니다. රතු මුහුද දෙබැහැවීමේ සිද්ධිය තමයි මේ. 자, 교회를 다니시는 분들은 아마 이 사건을 잘 아실 겁니다. සාමාන්‍යයෙන් පල්ලි යන කෙනෙක් නම් මේක ගැන හොඳටම දන්නවා ඇති. 교회를 다니지 않으신 분이라 할지라도 언젠가 이러한 이야기를 한 번쯤은 들어봤을 겁니다. නමුත් පල්ලි යන්නේ නැති කෙනෙක්ට වුණත් මේක සමහර චුට්ටක් හරි අහලා ඇති. 이스라엘 민족은 이집트에서 오랜 기간 노예 생활을 했습니다. ඉතින් ඊශ්‍රායල් වරුන්
බොහෝ කාලයක් පුරාවටම ඊජිප්තුවේ වහල්ලු හැටියට තමයි හිටියේ. 그때 하나님께서는 이스라엘의 지도자로 모세를 그들 가운데 보내셨습니다. දෙවියන් වහන්සේ මෝසෙස් කියලා කෙනෙක්ව තෝරාගෙන මේ ඊශ්‍රායල් වරුන් වෙතට යැව්වා. 그래서 이집트로부터 탈출하게 하십니다. ඉතින් ඔහු තුළින් ඔහුගේ උපකාරය තුළින් මේ ඊශ්‍රායල් වරුන්ට ඊජිප්තුවෙන් පලා යන්නට පුළුවන් වුණා. 자, 문제는 앞에는 바다가 가로막혔고 뒤에는 이집트의 군대가 쫓아오기 시작했습니다. දැන් ඔවුන් පලා යනකොට වෙච්ච දේ ඇවිල්ලා ඔවුන් එක තැනකට ගියා. ඉස්සරහා මුහුද ආයි පිටිපස්සට හැරිලා යන්න බෑ. ඔවුන් පසපස ඊජිප්තු හමුදාව පන්නගෙන එනවා. 앞으로 나아가자니 바다가 가로막혀 있고 뒤로 돌아가자니 애굽의 군대가 쫓아오는 겁니다. ඉතින් ඔවුන් මේ පලා යන ගමනේදී ඉස්සරහට යන්න විදිහක් නෑ. මුහුද තියෙනවා පිටිපස්සට හැරෙන්න බෑ. ඔවුන් පසපස ඊජිප්තු හමුදාව එනවා. 그때 모세가 하나님께 기도했습니다. ඔන්න දැන් මේ අවස්ථාවේ කර කියා ගන්න දෙයක් නැති නිසා මෝසෙස් දෙවියන් වහන්සේට යාඥා කරනවා. 그리고 하나님께서 이 바다를 갈라주셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මුහුද දෙබෑ කර දෙනවා. 그리고 이스라엘 민족은 바다 가운데 건너편으로 건너가게 되었습니다. ඉතින් මේ ඊශ්‍රායල් වරුන්ට මුහුද දෙබෑ වුණාන් පස්සේ මුහුද මැදින් එහා පැත්තට යන්නට පුළුවන් වෙනවා. 그리고 이스라엘 민족이 다 건너간 이후 쫓아왔던 애국 군대는 다시 바다가 합쳐져 바다 가운데 다 죽게 되었습니다. සියලුම ඊශ්‍රායල් වරුන් මේ මුහුදෙන් එගොඩට එහා පැත්තට ගියයින් පස්සේ ඔවුන් පසුපස හඹා ආපු ඊශ්‍රායල් හමුදාව ඔක්කොම වතුරට අහු වෙලා මිය යනවා. 예, 교회를 다니시는 분들 이 이야기 한번 들어보신 적 있죠? දැන් මේ කතාව හැමෝම පල්ලි යන අය නම් අහලා ඇති හොඳට නේද? 예, 들어보신 적 있습니까? අහලා තියෙනව නේද? 예, 대답하셔도 됩니다. උත්තර දෙන්න බය වෙන්න එපා. 예, 우리 스리랑카 분들은 너무 이야기를 잘 들으셔가지고 대답하는 거를 가끔 까먹으시는 것 같아요. අපේ ලංකාව අයට හොඳට අවධානයෙන් අහගෙන ඉන්න නිසා උත්තර දෙන්නත් අමතක වෙනවද කොහෙද? 네. 자, 언젠가 이 이야기를 들어보신 적 있을 겁니다. ඉතින් මේක චුට්ටක් හරි අහලා ඇති අපේ ලංකාවේ පල්ලි යන අය. 근데 솔직하게 한번 생각을 해봅시다. නමුත් අවංකව හිතලා බලන්න 이런 일이 정말로 있었을까요? මේ වගේ සිද්ධියක් ඇත්තටම මේ ලෝකෙ වෙන්නේ නැතිද? 교회를 다니시는 분들은 별 생각 없이 정말로 있었다. 말은 그렇게 합니다. ඉතින් පල්ලි යන කෙනෙක් නම් ටක් ගාලා කියනවා ඔව් තිබ්බයි නැත්තේ කියලා. 자, 그런데 정말로 현실적으로 이런 일이 있었겠냐라는 거예요. නමුත් ඇත්තටම ඔප්පු කරන්න පුළුවන්ද මෙහෙම සිද්ධියක් වුණා කියලා? 그냥 막연하게 그냥 있었을 거다. 이렇게 생각하는 겁니다. අපිටත් ෂුවර් නැහැ. ඒ වුණාට අපි කියනවා තිබ්බා කියලා. 자, 어제와 마찬가지로 이러한 일이 성경에 있다면 이러한 사건은 실제 이 세상에 있었던 일이라는 것을 말합니다. ඉතින් ඊයේ කිව්වා වගේම තමයි බයිබලයේ යම් දෙයක් තියෙනවා නම් ඒක බොරුවක් නෙමෙයි. 자, 이스라엘 민족이 애굽에서 종살이했던 그림입니다. ඉතින් මේ චිත්‍රයේ තියෙන්නේ මේ සිතුවමේ තියෙන්නේ ඊශ්‍රායල් වරුන් වහල්ලු හැටියට වැඩ කරපු විදිහ. 이집트 하면은 피라미드가 유명한데 이것들이 바로 다 히브리종들, 이스라엘 민족이 쌓아 올린 ඉතින් 것들입니다. අපි ඊජිප්තුවට ගියොත් අපිට පිරමීඩ ගොඩක් දකින්න පුළුවන්. මේ ඔක්කොම හදලා තියෙන්නේ වහල්ලු හැටියට වැඩ කරපු ඊශ්‍රායල් වරු. 이 거대한 피라미드를 쌓으려고 얼마나 많은 이스라엘 민족이 죽었겠습니까? ඉතින් මේ තරම් ලොකු දේවල් හදන්නට ඊශ්‍රායල් වරුන් කී දෙනෙක් ඔවුන්ගේ ජීවිත පුද කරන්න නැතිද? 그래서 출애굽기 2장에 보면은 이스라엘 자손은 고역으로 인하여 탄식하며 하나님께 부르짖었다라고 돼 있습니다. බයිබලේ නික්ම යාම කියන පොතේ තියෙනවා ඊශ්‍රායල් පුත්‍රයෝ වහල් වැඩ නිසා සුසුම්ලමින් මොර ගැසුවෝය කියලා. 그리고 하나님은 모세를 이스라엘 민족 가운데 보내셨습니다. ඉතින් දෙවියන් වහන්සේ මෝසෙස් කියන මනුෂ්‍යව තෝරගෙන ඔවුන් වෙතට යව්වා. 그리고 이집트에 10가지 재앙을 내렸습니다. ඉතින් දෙවියන් වහන්සේ ඔවුන්ව මුදවා ගන්න ඕන නිසා පීඩා ಜಾති 10ක් දුන්නා ඊජිප්තුවට. 이집트의 파라오는 드디어 이스라엘 민족을 자신들의 땅으로 돌아가게 허락합니다. ඉතින් ඊජිප්තුවේ හිටපු රජතුමාට දිගින් දිගටම පීඩා එනකොට ඔහු තීරණය කරනවා කමක් නැහැ මේ ඊශ්‍රායල් වරුන්ට යන්න දෙනවා කියලා. 그래서 이곳이 이집트인데 이스라엘 민족은 여기서부터 탈출하기 시작했습니다. ඉතින් මේ තමයි ඊජිප්තුව. අර ඊතලයේ තියෙන තැන ඉඳන් තමයි ඔවුන් පලා එන්න පටන් ගත්තේ. 자, 그런데 문제는
하나님이 이스라엘 민족을 그들의 땅으로 바로 인도하신 것이 아니라 바닷가로 인도하셨다라는 겁니다. නමුත් මෙතන විශේෂ දේ ඇවිල්ලා දැන් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට යන්න කිව්වම ඔවුන්ට යන්න කිව්වේ ගිහිල්ලා නවතින්න කිව්වේ මුහුදක් තියෙන තැනක. 바닷가에 장막을 치게 하셨습니다. ඉතින් මුහුද ළඟ කූඩාරම් ගහගත්තා කියලත් බයිබලයේ තියෙනවා. 사실 이스라엘은 바닷가에 갈 이유가 없었습니다. ඇත්තටම ඔවුන්ට මේ මුහුද තියෙන මාර්ගෙන් යන්න උමනාවක් තිබුණේ නැහැ. 그들에게는 배도 없었습니다. මොකද ඔවුන්ට බෝට්ටු තිබුණෙත් නැහැ, මුකුත් තිබුණේ නැහැ මුහුද තරණය කර. 그리고 애국 군대가 쫓아오기라도 한다면은 그들은 도망갈 곳도 없었습니다. ඉතින් ඔවුන්ට පලා යන්න විදිහකුත් නැහැ මුහුද ඉස්සරහා තියෙන නිසා. 실제로 이 이스라엘 민족이 장막을 친 곳은 바로 이러한 지형을 갖고 있었습니다. ඉතින් ඇත්තට අපි බැලුවොත් ඊශ්‍රායල් වරුන් කූඩාරම් ගහගෙන ඉඳලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ. 높은 산 협곡을 지나서 바로 여기에 이른 겁니다. ලොකු උස කඳු මැදින් මේම මාර්ගයේ ඇවිල්ලා ඔන්න ඔතනට ඇවිල්ලා තමයි කූඩාරම් ඔවුන් ගහගත්තේ. 배도 없는데 하나님은 왜 이스라엘 민족을 이곳으로 인도하셨을까요? බෝට්ටුත් නැහැ මුකුත් නැහැ. ඇයි දෙවියන් වහන්සේ ඔවුන්ට මේ මාර්ගයේ එන්න කියලා කිව්වේ? 하나님의 놀라운 섭리가 있었습니다. ඒකට දෙවියන් වහන්සේගේ විශේෂ සැලසුමක් තිබුණා. 때마침 애굽의 군대가 마음을 바꿔 이스라엘 민족을 쫓아오기 시작했습니다. ඉතින් දැන් ඊජිප්තු සේනාව දැන් තීරණය කරා ඊශ්‍රායල් වරුන් පසුපස අහඹා යන්න. 병거를 갖추고 군대를 출동시켰습니다. ඒකත් ලේ වෙලා තියෙනවා මෙහෙම. ඔහු තමාගේ රථයේ සූදානම් කරගෙන තෝරාගත් රථයන් 600ක් ලෑස්ති කරගෙන ඔවුන් පසුපස හඹා ගියා කියලා. 그리고 이스라엘 민족이 해변가에 장막 친 데까지 다다랐습니다. ඉතින් ඔවුන් දැන් හඹා ගිහිල්ලා ලුහු බැඳ ගිහිල්ලා මේ ඊශ්‍රායල් වරුන් කූඩාරම් ගහගෙන ඉන්න තැනට කොහොම හරි ආවා කියලා තියෙනවා. 그때 하나님께서 큰 동풍으로 물이 갈라져 바다를 마른 땅으로 만드셨습니다. ඉතින් ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මොකක්ද කරේ? මුහුද දෙබෑ කරලා ඔවුන්ට මුහුද මැදින් යන්නට ඉඩ සැලසුවා. 물은 이스라엘 민족 좌우의 벽이 되었습니다. ඉතින් වතුර නිකන් අර තාප්ප දෙකක් වගේ දෙපැත්තට වෙන් වෙලා ඊශ්‍රායල් වරුන්ට මැදින් යන්නට ඉඩ සැලසුවා. 또한 이스라엘 민족이 다 건너간 이후에 애굽 사람들을 바다 가운데 엎어 버리셨습니다. සියලුම ඊශ්‍රායල් වරුන් මුහුදෙන් එගොඩට ගිහිල්ලා එහා පැත්තට ගියාම දෙවියන් වහන්සේ වතුර ආයි යථා තත්ත්වයට ගෙනල්ලා මිසරවරුන්ව මුහුද මැද හෙලා දැමුවා කියලා කියන. 바다에 들어간 애굽의 군대들은 하나도 남기지 않고 다 죽었습니다. ඉතින් මේකෙ මේ තියෙන්නේ වතුරට යට වෙලා පාරාවෝගේ මුළු සේනාවම වතුරේ ගිලිලා මැරුණා කියලා. 조금 이해를 돕기 위해 관련된 영상을 하나 දැන් 보겠습니다. මේ මුළු සිද්ධියම අපිට ලේසියෙන් ඔළුවට ගන්න අපි පොඩි වීඩියෝ එකක් බලමු. 영화 잘 보셨나요? හොඳට බැලුවා නේද? 계속 보고 싶지 않습니까? දිගටම බලන්න හිතෙනවනේ. 네. 사실 이게 영화가 아니라 실제한 사건이라는 겁니다. ඉතින් මේක නිකන් අර බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් නෙමෙයි මේක ඇත්තටම සිදුවෙච්ච සිදුවීමක්. 자, 홍해는 바로 이곳에 있습니다. ඉතින් රතු මුහුද තියෙන්නේ මේ රවුම් කරලා තියෙන තැන. 이 모세의 기적은 바람의 힘이었습니다. ඉතින් මෝසෙස් මේ අත්දැකපු මේ හාස්කම වුණේ සුළඟේ සැරෙන්. 여러 가지로 이 사건을 우리는 증명해낼 수 있습니다. ඉතින් අපිට විවිධාකාර කරුණු වලින් මේක ඇත්තක් කියලා ඔප්පු කරන්න පුළුවන්. 모세가 건넜던 이 홍해 바다는 지금 이렇게 지도로 표현할 수 있습니다. දැන් මෝසෙස් සහ ඔහුගේ සෙනග ගමන් කරපු මාර්ගය තමයි මේක. 자, 이 바다를 건넜는데 모세가 활동했던 당시에는 이 바다 아래가 어떻게 생겼는지 그 지형을 전혀 알 수 없었습니다. දැන් මෝසෙස් සහ මේ ඈත අතීත කාලේ මිනිස්සු දන්නේ මුහුද යට කොයි වගේද කියලා. 그러나 우리 시대는 바닷물 아래에 그 지형이 어떠한지를 과학적으로 알 수 있습니다. නමුත් දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා මුහුද ඇතුලේ පොළව කොච්චර ගැඹුරුද පැතලිද නැද්ද කියන ඒ ඔක්කොම හොයන්න පුළුවන්. 하나님이 이스라엘 민족을 인도하셨던 그 해변가에 바다의 지형은 바로 이런 모습이었습니다. ඉතින් දන්නවද දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ව ගෙනාපු ඒ තැන මුහුද මැද පොළව හරියටම පැතිලි කියලා. 바닷물이 갈라지면 경사 6도 정도의 거의 평지의 모습이 바로 이 지역 바다의 모습이었습니다. මුහුදේ වතුර ටික ඔක්කොම අයින් කරාම ඕන්ට ගමන් කරන්න තියෙන මාර්ගේ
කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. හොඳටම පැටලිව තිබුණේ. 또한 밤새도록 바람이 불면 이 지형은 바닷물이 갈라질 수 있다라고 하는 과학적인 근거까지 확인했습니다. ඒ වගේම විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා දවස පුරාවටම ලොකු සැඩ සුළඟක් මුහුද වතුරත් එක්ක ගැටෙනකොට මුහුද වතුර දෙබෑ වෙන්න පුළුවන් කියලා. 일곱 군데가 다 죽었기 때문에 우리 시대에 다시 한번 그 흔적을 찾기 위해서 잠수부가 그 지역을 바다 아래로 들어가 봤습니다. දැන් මේ පැත්තේ ඊජිප්ත් සේනාව මැරුණා කියලා කතාව තියෙනවනේ. ඉතින් දැන් කාලේ කිමිදුම් කරන අය ඇත්තටම මෙහෙම දෙයක් වුණාද කියලා හොයාගෙන වතුර යටටත් ගිහිල්ලා තියෙනවා. 그곳에는 인위적인 산호의 모습이 있었습니다. ඉතින් ඔවුන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා කරත්තවල හැඩරුව තියෙන දේවල්. 이 산호를 뜯어냈더니 마치 마차의 바퀴에 산호가 붙어 있는 모습이었다는 겁니다. ඉතින් කරත්ත රෝදවල හැඩ තියෙන ඒවා එක එක විවිධාකාර හැඩවල ඒවා ඔවුන්ට මුහුද අතින් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. 더욱더 놀라운 것은 이 마차의 바퀴의 모양이 당시 이집트에서 활동했던 마차의 바퀴의 모양과 똑같다라는 겁니다. විශේෂත්වය ඇවිල්ලා ඔවුන් මේ හොයාගත්ත කරත්ත රෝද ඊජිප්ත හමුදාව තුළ විතරයි තිබ්බ මේ වගේ ජාතියේ රෝද. 자, 한국뿐만이 아니라 전 세계 많은 곳에서 모세를 추적하다 홍해 바다에 죽은 왕이 누구냐라는 조사를 했습니다. ඉතින් කොරියාවේ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න හැමෝම ඇත්තටම මේ මෝසෙස් සහ මේ මුහුද දෙබෑ වෙන සිද්ධිය ඇත්තද කියලා හොයලා බලන්න උනන්දුවක් තිබුණා. 자, 이집트는 나라의 역사가 오래됐기 때문에 많은 유물들이 남겨져 있습니다. ඉතින් ඊජිප්තුවේ ඉතිහාසය ගොඩක් පැරණි නිසා ගොඩාක් ஐතිහාසික දේවල් ඔවුන්ට තවමත් ඉතුරු වෙලා තියෙනවා. 최근에 이집트에서 카이로 박물관이 다른 곳으로 옮겨졌다라고 합니다. මේ ළඟදී ඊජිප්තුවේ මියුසියම් එකක් අලුත් තැනකට ගෙනාවා කියලා කතාවක් තියෙනවා. 그런데 지금 바뀐 박물관도 그렇고 예전의 박물관에는 역대 이집트 왕들의 미이라가 전시되어 있습니다. ඉතින් මේ මියුසියම් වල තියෙන්නේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු රජවරුන්ගේ මමීස්. 네, 이것이 보통 이집트 왕들의 미이라의 모습입니다. මේ ඇවිල්ලා ඊජිප්තුවේ හිටපු රජවරුන්ගේ ශරීරයන් මමීස් කියලා කියන්නේ අපි ඒවා. 네, 모세를 추적하다 죽은 왕의 미이라도 있는데 다른 미이라와는 정말 여러 가지의 차이를 갖고 있다라는 겁니다. ඉතින් මේ ඊජිප්තුවේ ඊශ්‍රායල්වරුන් පසුපස හඹා ගිහිල්ලා වතුරේ ගිලිලා මැරිච්ච රජුරුවන්ගේ පොඩි වෙනස්කමක් තියෙනවා. 바로 이 미이라입니다. එයාගේ හැඩරුව මෙන්න මේ වගේ. 여러 가지 미이라와 비교했을 때 큰 차이점을 보이고 있습니다. ඉතින් විවිධාකාර ශරීරයන් එක්ක සංසන්දනය කළ බැලුවම ඔහුගේ ශරීරයේ විතරක් විශේෂත්වයක්. 보통 미이라는 젓갈색인데 이 미이라는 흰색이라는 점입니다. සාමාන්‍යයෙන් මමීගේ ශරීරයන් බැලුවම ඒවා ඔක්කොම දුඹුරු පාට. නිකන් තද රතු පාට වගේ. 얼굴의 모양이 많이 일그러져 있다는 겁니다. ඉතින් මෙයාගේ එහෙම නෑ වෙනස්. එතකොට 고통 가운데 죽었다는 것이며 실제 이 미이라는 물속에 빠져 익사한 고통 가운데 죽었습니다. ඉතින් මේ මමීගේ ශරීරය දිහා බැලුවම එයා ගොඩක් දුක් විඳලා මැරිලා කියලා එයාගේ ශරීරයෙන් පේනවා. 또 귀가 없다는 점입니다. ඒ වගේම එයාගේ ශරීරයේ කන් දෙක නැහැ. 누가 왕의 귀를 뜯어먹겠습니까? කවුද රජ කෙනෙක්ගේ කන් දෙක ගලවලා ගන්නේ නෑනේ කවුරුත්. 그리고 몸이 소금기로 덮여 있다는 겁니다. ඒ වගේම මේ මමියේ ශරීරය ලුණු වලින් වැහිලා තිබ්බා කියලා හොයාගෙන තියෙනවා. 바다에 빠져 죽었다라는 많은 증거들이 이 미이라 하나를 통해서 우리에게 알려주고 있습니다. ඉතින් මේ රජ්ජුරුවන්ගේ ශරීරය දිහා බැලුවම පේනවා ඔහු වතුරේ ගිලිලා තමයි මිය ගිහින් තියෙන්නේ කියලා. 특히 이 미이라의 비문에는 이스라엘은 괴멸돼서 없다라는 문구가 적혀 있답니다. ඉතින් හැම රජ කෙනෙක්ටම මොකක්ද වුනේ කියලා ඊශ්‍රායල ඉතිහාසයේ ලියවිලා තිබුණාට මේ රජ්ජුරුවන්ගේ ඉතිහාසයේ අනුවට ඔහු අතුරුදහන් වුණා කියලා තමයි ලියවිලා තියෙන්නේ. 자기 때에 이스라엘 민족이 탈출했기 때문에 탈출했다라고 적지 않고 괴멸되어 없다 이렇게 비문에 적은 겁니다. ඉතින් ඔහු වතුරේ ගිලී මිය ගියා කියන එක ලියන්නේ නැතුව ඔවුන් ලියලා තියෙන්නේ අතුරුදහන් වුණා කියලා. 또한 이 메르네프타 이 미이라의 아들은 10살 때 원인 모를 병에 죽었습니다. ඒ වගේම මේ ඒ කාලේ හිටපු ඒ පාරාෝගේ පුත්‍රයා වන මෙරනෙෆ්ටා කියන
දරුවා අවුරුදු 10ේදී මිය ගිහින් තියෙනවා. 바로 10가지 재앙 중 마지막 재앙인 장자 죽는 재앙 때 죽은 겁니다. ඒකට හේතුව ඇවිල්ලා දෙවියන් වහන්සේ ඊජිප්තුවට පීඩා 10ක් දෙනකොට පළවෙනි කුළුඳුල් දරුවා මැරෙනවා කියන පීඩාවකුත් දුන්නා. ඒ අවස්ථාවේදී තමයි ඔහුගේ පුත්‍රයා මිය ගියේ. 이스라엘 민족은 홍해 바다를 건넌 이후에 이 시내의 광야에서 40년간을 보내게 됩니다. ඉතින් දැන් ඊශ්‍රායල් වරුන් මුහුදෙන් උත් එගොඩ වෙලා මේ සීනායි කන්ද ළඟ අවුරුදු 40ක් ජීවත් වුණා. 우리 시대의 사우디아라비아입니다. දැන් අපි කිව්වොත් සෞදි 아라비ය තමයි ඔන්න ඔය ප්‍රදේශය. 이 지역에도 출애굽을 했다라고 하는 기록들이 남겨져 있습니다. ඉතින් ඊශ්‍රායල් වරුන් ඇවිත් නික්මලා ඇවිල්ලා ඔය ප්‍රදේශයේ ජීවත් වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තිබෙනවා. 이스라엘 민족이 광야 생활을 하면서 그들이 생활했던 것들을 글이나 그림으로 남긴 흔적들이 있다는 ඒ 겁니다. සාක්ෂි මොනවද කියනවනම් ඔවුන් ගල්වල කොටලා තියෙනවා ඔවුන් ජීවත් වෙච්ච ආකාරය. 그 내용을 살펴봤더니 바람이 불어왔고 바다가 갈라져서 그들이 통과했다라는 뜻이었습니다. ඉතින් ඔවුන් ගල්වල කොටලා තියෙන ඒවායින් එකක් බැලුවම ඒකේ තියෙනවා සුළඟ හැමුවා මුහුද දෙබෑවුණා අපිට මැදින් යන්න පුළුවන් වුණා. 자, 이 출애굽 사건의 증거들을 통해서 증거들이 여러 가지가 있는데 우선 바람으로 바닷물이 갈라질 수 있는 지리적인 특성이라는 걸 갖고 있다는 겁니다. ඉතින් අපිට ඔප්පු කරන්න පුළුවන් එක සාක්ෂියක් ඇවිල්ලා සැඩ සුළඟක් මුහුද වතුරත් එක්ක ගැටුණාම වතුර දෙබෑ වෙන්න පුළුවන් කියන සාක්ෂිය. 그리고 그 바다의 지형은 사람이 걸어서 건널 수 있는 지형이라는 겁니다. ඒ වගේම දෙවියන් වහන්සේ ඔවුන්ව ගෙනාපු ඒ තැනේ මුහුදේ පොළව හරියටම පැතලිව තිබ්බා කියන එකත් දැන් ඔප්පු කරන්න පුළුවන්. 또한 홍해 바다 밑에 애굽 전차의 흔적들은 지금도 남겨져 있습니다. දැන් වුණත් ඒ මුහුද ඒ ප්‍රදේශයේ මුහුද යටට ගිහිල්ලා බැලුවොත් කරත්ත රෝද කරත්තවල එක එක කෑලි මුහුද යට තැන්පත් වෙලා තියෙනවා. 또 아라비아 반도에 지금 이스라엘 민족이 출애굽을 했던 흔적들이 지금도 남겨져 있습니다. ඒ වගේම සෞදි අරාබියට ගිහිල්ලා බැලුවොත් ඊශ්‍රායල් වරුන් එහි ජීවත් වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි එතන දැනටත් ඉතුරුයි. 자, 그래서 우리는 이 성경에 기록된 출애굽 사건을 통해 몇 가지의 교훈을 지금 생각해 볼 수 있습니다. ඉතින් අපිට මේ සිද්ධිය තුළින් මේ නික්මයාම සිද්ධිය තුළින් ගන්න පුළුවන් පාඩම් කිහිපයක් තියෙනවා. 바로 성경의 기록은 사실이라는 겁니다. එක ඇවිල්ලා බයිබලයේ තිබෙන සියලුම දේ සත්‍යයි කියන 자, කාරණාව. 지금까지는 우리는 이 홍해 바다가 갈라진 사건이 그냥 성경에 있는 하나의 이야기로만 알았습니다. සමහර විට මෙතෙක් වෙනකන් අපි බයිබලයේ තිබ්බ එක කතාවක් කියලා විතරයි මේක අහලා තිබෙන්නේ නැත්තේ. 그러나 하나님께서는 수천 년이 지난 지금의 우리에게 그 사건이 실제 있었다라는 증거들을 남겨 주셨습니다. නමුත් අවුරුදු ගානකට පස්සෙත් දෙවියන් වහන්සේ අපිට සාක්ෂි තුලින් ඔප්පු කරලා පෙන්නනවා ඒ සියල්ල සත්‍යයක් කියලා. 성경에 있었던 그 홍해 바다가 갈라진 사건이 역사적인 사실이라는 것을 알려주고 있습니다. ඉතින් අපිට පේනවා බයිබලයේ ලියවිලා තියෙන මේ නික්මයාම කියන සිද්ධිය බොරුවක්වත් ගොතපු කතාවක්වත් නෙමෙයි 100% සත්‍ය සිදුවීමක් කියලා. 그냥 막연하게 그런 일이 있었지 않겠냐라는 것이 아니라 확실히 있다라는 것을 성경 가운데 우리에게 보여주고 있습니다. එහෙම එකක් තියෙන්නේ නැති කියලා හිතන්න ඕනේ නෑ. ඇත්තටම එහෙම දෙයක් තිබුණා කියලා බයිබලයෙන් අපිට ඔප්පු කරලා පෙන්නනවා. 자, 그리고 또 하나 하나님께 순종하는 민족에게 복을 주시겠다라는 것을 확인할 수 있습니다. මේ සිද්ධිය තුලින් අපිට පේනවා දෙවියන් වහන්සේට කීකරුව ඉන්න මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ආශිර්වාද කරනවා කියලා. 하나님은 모세를 중심으로 한 이스라엘 민족에게 기적과 같은 일로 출애굽을 하게 하셨습니다. දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වෙච්ච මෝසෙස්ට දෙවියන් වහන්සේ හාස්කම් තුලින් කොයිතරම් ලොකු දෙයක් කරලා දුන්නද? 그리고 그들에게 바다가 갈라지는 기적을 보여주셨습니다. දෙවියන් වහන්සේ මුහුද දෙබෑ කරලා දුන්න ඔවුන්ට බේරිලා යන්න. 하나님의 말씀에 순종하는 자에게는 바다가 갈라지는 것과 같은 기적과 같은 일들을 하나님이 그 복으로 주신다는 겁니다. ඉතින් දෙවියන් වහන්සේට කීකරු වෙන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ හිතා ගන්න බැරි විදිහට ආශිර්වාද කරනවා. මුහුද වුණත් උන්වහන්සේ දෙබෑ කරලා දෙනවා. 결국 이 모든 사실은 하나님은 살아계시다라는 것을 우리에게 알려줍니다. තුන්වෙනි කාරණාව ඇවිල්ලා මේ සිද්ධිය තුලිනුත් අපිට තහවුරු කරන්නේ දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන එක. 이처럼 하나님이 살아계시다라는 증거는
내가 기도했더니 하나님이 들어주시더라. 그렇게 증명해내는 것이 아닙니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක මම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මගේ ආඥාවට උත්තර හම්බුණා, අරක වුණා, මේක වුණා කියන හේතු වලින් නෙමෙයි. 바로 성경에 기록된 증거들로 우리는 그것을 증명해내야 합니다. බයිබලයේ තියෙන සාක්ෂි වලින් තමයි අප ඔප්පු කරලා පෙන්නන්න ඕනේ උන්වහන්සේ ජීවමානයි කියන කාරණාව. 자, 이스라엘 민족의 역사를 들여다보면 이와 같은 복받은 역사들이 많이 기록되어 있습니다. ඉතින් ඊශ්‍රායලයේ ඉතිහාසය බැලුවොත් දෙවියන් වහන්සේ ඔවුන්ට උපකාර කරලා ආශිර්වාද කරපු සිද්ධීන් ගොඩාක් තියෙනවා. 자, 그런데 하나님은 서두에도 말씀드렸다시피 복만 약속하신 것이 아니라 말씀에 순종하면 복을 주지만 불순종하면 저주를 내리신다라고 했습니다. හැබැයි අපි මුලින්ම කියවුවා වගේ දෙවියන් වහන්සේට කීකරු වුණොත් ආශිර්වාදය වගේම තමයි අකීකරු වුණොත් ඒ වගේම දඬුවමකුත් දෙනවා. 그 말씀에 불순종하면은 저주를 내리신다라고 아까 이 말씀을 찾아봤습니다. බයිබලයේ පැහැදිලිවම ලියවිලා තියෙනවා උන්වහන්සේට අකීකරු වුණොත් උන්වහන්සේ ඔවුන්ට දඬුවම් නැත්තම් ශාප කරනවා කියලා. 안타깝게도 이스라엘 민족은 출애굽 사건과 같이 하나님께 복받은 역사보다는 하나님께 불순종하여 저주와 화를 당한 역사가 훨씬 더 많습니다. ඉතින් කනගාටුවට කාරණේ ඇවිල්ලා ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේට කීකරු වෙනවට වැඩිය අකීකරු වෙන අවස්ථාවන් තමයි ඔවුන්ගේ ඉතිහාසයේ වැඩි. 자, 복받은 역사를 출애굽이라는 하나의 사건을 통해서 살펴봤는데 하나님의 말씀에 불순종해서 저주를 받은 정말 중요한 하나의 사건을 또 지금 살펴보려고 합니다. ඉතින් දෙවියන් වහන්සේට කීකරු වුණාම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා වගේ අකීකරු වුණාම කොයි ආකාරයකද දඬුවම් කරන්න කියන එක තේරුම් ගන්න අපි ප්‍රධානම සිද්ධියක් අරන් තියෙනවා උදාහරණයක්. 바로 하나님의 선택된 민족 이스라엘이 하나님이 육신의 몸을 입고 온 예수님을 죽여버린 사건입니다. ඉතින් ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච ප්‍රධානම අවස්ථාව ඇවිල්ලා දෙවියන් වහන්සේ මනුෂ්‍ය වෙස්ෙන් යේසුස් වහන්සේ ඇටියට මේ ලෝකයට ආවම උන්වහන්සේව මරන්නට තීරණය කරපු එක. 자, 왜 이와 같은 일이 생겼을까요? ඇයි ඔවුන් මේ වගේ දෙයක් කරේ? 이스라엘 역사를 간단하게 설명을 해보겠습니다. අපි ඊශ්‍රායලයේ ඉතිහාසය කෙටියෙන් බලමු. 이스라엘의 첫 번째 왕은 사울, 두 번째 왕은 다윗, 세 번째 왕은 솔로몬입니다. ඊශ්‍රායලයේ පළවෙනි රජුරෝ ඇවිල්ලා සවුල්, දෙවනි රජුරෝ ඇවිල්ලා 다윗, තුන්වෙනි එක්කෙනා තමයි සලමොන් කියලා කියන්නේ. 근데 이 솔로몬이 인생의 말년에 하나님께 많은 죄를 지었습니다. ඉතින් තුන්වෙනි රජුරෝ වන සලමොන් ටික කාලයක් ගත වුණායින් පස්සේ දෙවියන් වහන්සේට අකීකරු වෙලා පව් කරන්න පටන් ගත්තා. 죄가 있는 곳엔 반드시 하나님의 심판이 있습니다. ඉතින් දෙවියන් වහන්සේ කලින්ම කියලා තියෙනවා වැරදි දෙයට දඬුවම් කරනවා. 그래서 이스라엘이 남과 북으로 나라가 갈라지게 됐습니다. ඉතින් පාපයෙන් පිරෙනකොට දෙවියන් වහන්සේ තීරණය කරා ඊශ්‍රායලය දෙකට බෙදන්න කියලා. 그리고 나라가 분단된 것을 보며 하나님께로 마음을 돌이켜야 하는데 그들은 하나님께 마음을 돌이키지 않았습니다. ඔවුන්ගේ රට දෙකට බෙදුනම දෙවියන් වහන්සේ හිතුවේ මිනිස්සුන්ගේ හිත වෙනස් වෙලා ආයි උන්වහන්සේ වෙතට එයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. 결국 이스라엘은 멸망당하게 됩니다. අන්තිමට ඔවුන්ට ඔවුන්ගේ රට අහිමි වුණා. 당대의 강대국인 아시리아, 바벨론에 의해서 나라가 멸망당합니다. අසිරියාව බබිලෝනිය කියන රටවල් ඔක්කොම මේ ඊශ්‍රායලයව යටත් කරගත්තා ඔවුන්ගේ රටක් හැටියට. 그러나 그들은 여전히 하나님께 그 마음과 신앙을 돌이키지 않았습니다. මේ මොන දේ වුණත් එයාලගේ හිත වෙනස් වුණේ නැහැ දෙවියන් වහන්සේ වෙතට එන්නට. 계속된 이방 나라의 지배를 받게 됩니다. ඒ නිසා දිගින් දිගටම එක එක රටවල් වලින් ඔවුන්ව යටත් කරගත්තා. 페르시아, 그리스, 로마에까지 끊임없는 다른 나라의 지배를 받게 됩니다. පර්ෂියාව, ග්‍රීසිය, රෝමය මේ ඔක්කොම රටවල් ඔවුන්ව යටත් කරගෙන හිටියා. 거의 700년을 다른 나라의 지배를 받게 됩니다. අවුරුදු 700ක් පුරාවටම ඔවුන් වෙනත් රටකට යටත් වෙලා තමයි ජීවත් වුණේ. 그러나 그들은 하나의 희망을 갖고 있었습니다. ඉතින් ඔවුන්ට තිබ්බ ලොකුම බලාපොරොත්තුව උනේ 바로 메시아가 이스라엘 땅에 온다라는 희망입니다. අපිව ගලවා ගන්න මෙසියස් කෙනෙක් මේ ලෝකෙට එයි කියන බලාපොරොත්තුව. 바로 로마 시대 때 예수님이 그와 같은 희망을 갖고 이 땅에 오신 겁니다. ඉතින් ඔවුන් හිතුවේ යේසුස් වහන්සේ තමයි ඒ කෙනා කියලා. 근데 이스라엘 민족은
메시아라고 하는 이 개념을 하나님과는 전혀 다른 뜻으로 이해하고 있었습니다. ඉතින් ඔවුන් හිතුවේ මේ මෙසියා කියන්නේ වෙනත්ම කෙනෙක් කියලා. 이스라엘 민족은 바로 로마로부터 우리를 해방시켜 주실 메시아를 기대했던 겁니다. ඔවුන්ගේ ඔළුවේ තිබ්බ මෙසියා ඇවිල්ලා අපි දැන් වහල්ලු හැටියට මේ රටේ යටත් වෙලා ඉන්නවා. අපිව කොහොමරි මේ එන මෙසියා බේරගනි අපිට අපේ රට ලබා දෙයි කියලායි. 그러나 예수님은 이스라엘을 로마로부터 해방시켜 주려고 이 땅에 오신 분이 아닙니다. නමුත් යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඒ අරමුණෙන් නෙමෙයි. 바로 우리에게 영원한 천국에 대한 구원의 은혜를 주시기 위해서 이 땅에 오신 겁니다. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ මනුෂ්‍යයාට ආත්මික ගැලවීම ලබා දෙන පිණිස. 그래서 이스라엘 민족은 우리를 로마로부터 해방시켜 줄 메시아가 당신이 아니라면 당신은 죽어야 된다라고 주장을 했던 겁니다. ඉතින් ඊශ්‍රායල් වරුන් බලාපොරොත්තු වෙච්ච මෙසියා උන්වහන්සේ නොවෙච්ච නිසා ඔවුන් තීරණය කරා යේසුස් වහන්සේව මරා දාන්න. 이스라엘 민족은 그들만의 로마로부터 해방시켜 줄 메시아를 기대했습니다. ඉතින් ඔවුන් බලාපොරොත්තු වුණේ ඔවුන් වෙතට එන කෙනා ඔවුන්ව මේ වහල්කමින් නැත්නම් රටකට යටත් වෙලා ඉන්න එකකින් මුදවා ගනී කියලා. 계속된 이방 나라의 침입과 지배로 인해 메시아에 대한 개념을 우리를 독립시켜 줄 분이라고 생각했던 겁니다. ඔවුන් හිතුවේ ඔවුන්ට ලැබෙන මෙසියා ඇවිත් ඔවුන්ව වහල්කමින් බේරගෙන ඔවුන්ටම කියලා රටක් හදලා දෙයි කියලා ඒ කෙනා. 그래서 성경에 약속된 메시아에 대해서 하나님과 전혀 다른 뜻으로 오해를 했던 겁니다. ඉතින් බයිබලයේ මෙසියා කෙනෙක් එනවා කියලා කිව්වම ඔවුන් හිතුවේ ඒ එන මෙසියා ඔවුන්ට ඒ නිදහස ලබා දෙයි කියලා. 그리고 본이 되어야 할 종교 지도자들 역시 예수 그리스도를 중심으로 새로운 종교가 나타날 것을 두려워해서 저 예수 그리스도를 죽였던 겁니다. ඉතින් ඒ කාලේ හිටපු ආගමික නායකයන්ටත් ලොකු බයක් තිබ්බ යේසුස් වහන්සේ ඇවිල්ලා ඔවුන්ගේ තැන නැති කරයි කියලා. ඒ නිසා ඔවුන් මිනිස්සුන්ව තල්ලු කරේ උන්වහන්සේව මරණ තැනට. 그렇다고 죄 없는 사람을 그냥 죽일 수 없었습니다. ඉතින් ඔවුන්ට කිසිම වරදක් නැති කෙනෙක්ව මරන්නට පුළුවන් කමක් තිබුණේ නෑ මුලදී. 로마 총독 빌라도에게 예수를 죽여달라고 부탁했습니다. ඉතින් ඒ අවස්ථාවේදී ඔවුන් යේසුස් වහන්සේව අරගෙන ගිහිල්ලා පිලාත් කියනවා යේසුස් වහන්සේව මරා දමන්නට කියලා. 이 빌라도가 예수님에 대해서 아무리 조사를 해도 예수님은 죄가 나오지 않았습니다. ඉතින් ඒ කාලේ හිටපු පිලාත් කියනවා මට යේසුස් වහන්සේගේ වැරද්දක් පේන්නේ නැහැ කියලා. 그래서 이 빌라도는 죄수 한 명을 풀어주는 관례를 이용해서 예수님을 풀어주려고 했습니다. ඉතින් ඔහු කියනවා දැන් සිරකරුවෝ දෙන්නෙක් ඉන්නවා ඕගොල්ලන්ට කැමති කෙනෙක්ව නිදහස් කරන්න පුළුවන් කියලා. 바로 이 바라바를 두고 예수를 풀어주길 원하냐, 이 바라바를 풀어주길 원하냐, 너희들이 선택하라라고 결정을 그들에게 미루었던 겁니다. යේසුස් වහන්සේත් හිටිය එක පැත්තක බරාබස් කියලා හොරෙකුත් හිටියා. ඉතින් ඔහු ඇව්වා මේ දෙන්නගෙන් කාවද ඔයගොල්ලන්ට නිදහස් කරන්න ඕනේ කියලා. 빌라도의 생각에는 당연히 예수를 풀어달라고 하지 않겠냐 이렇게 생각했던 겁니다. ඉතින් පිලාත් බලාපොරොත්තු වුණේ මිනිස්සු යේසුස් වහන්සේව නිදහස් කරයි කියලා. 그러나 이스라엘 민족은 예수를 죽이라고 말한 겁니다. නමුත් ඊශ්‍රායල් මිනිස්සු ඔක්කොම එක රොත්තකට එකතු වෙලා කිව්වේ යේසුස් වහන්සේව මරා දමන්නට කියලා. 빌라도가 당황했습니다. ඉතින් පිලාත්ට කර කියා ගන්න දෙයක් නැතිබුණා ඒ 그리고 අවස්ථාවේ. 무리 앞에서 손을 씻었습니다. ඉතින් ඒ අවස්ථාවේ ඔහු කරේ ඔහුගේ අත් දෙක සෝදගෙන මම නම් මේවට හවුල් නෑ කියලා ඇඟ බේරගත්තා. 죄 없는 사람을 죽이는 것이 빌라도에게도 정말 뭔가 꺼림직했던 겁니다. මොකද ඔහු අත සෝදාගත්තේ කිසිම වරදක් නොකරපු කෙනෙක්ගේ දඬුවමට මට නම් හවුල් වෙන්න බැහැ කියන අදහසෙන්. 자, 그때 이스라엘 민족이 빌라도에게 했던 말이 있습니다. ඒ අවස්ථාවේදී ඊශ්‍රායල් වරුන් පිලාත්ට කියපු යම් දෙයක් තියෙනවා. 자, 이 구절의 말씀을 우리 함께 읽어보겠습니다. අපි ඒ මොකක්ද කියලා බලමු අපි එකට කියවමු මේක. මුළු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවායි කීවෝය. එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස් කර දුන්නේය. නමුත් ඔහු යේසුස් වහන්සේට තලවා උන්වහන්සේ කුරසේ ඇනගසනු ලබන්ට බාර දුන්නේ. 이유를 불문하고 예수를 무조건 죽여야 된다고 말한 겁니다. වැරදිකරුවෙක් වෙච්ච අර මනුස්සයව නිදහස් කරලා
යේසුස් වහන්සේව මරන්න කියලා මේ මිනිස්සු කියනවා. 그리고 예수를 죽인 핏값을 우리와 우리 자손에게 돌릴지어다라고 말했습니다. යේසුස් වහන්සේගේ ලේවල ඒ වගකීම අපි පිටද අපගේ දරුවන් පිටද වේවායි කියලා මේ මිනිස්සු බය නැතුව කිව්වා. 자, 이 말이 얼마나 무서운 말인지 그들은 말할 땐 전혀 알지 못했습니다. ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔවුන් මේ කියන වචනේ ගැඹුර කොයිතරම් ලොකුද කියලා. 자, 우리라고 말했던 사람 AD 70년 로마 타이터스에 의해서 110만 명이 죽었습니다. ඒ කාලේ මේ අප කියලා කියපු මිනිස්සු ඔක්කොම AD 70 රෝම ටයිටස් කියන සේනා හමුදාපති යටතේ ඔක්කොලාම මරණයට පත් වුණා. 우리 자손이라고 말한 사람 2000년 동안 핍박과 환란의 역사를 가지고 있었습니다. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 2000ක් පුරාවටම දිගින් දිගටම විවිධාකාර හේතු වලින් පීඩාවලට ලක් වෙන්නට සිදු වුණා. 자, 이와 같은 결과를 가진 거에 대해서는 지금 한 번 잘못해서 하나님의 저주와 심판을 당하는 것이 아닙니다. ඉතින් මේක ඇවිල්ලා ඔවුන් එකපාරක් වැරද්දක් කරපු නිසා දෙවියන් වහන්සේ දෙන්න දඬුවමක් නෙමෙයි. 이스라엘은 지금 700년 동안 하나님께서 부지런하게 그들을 돌이키게 하기 위해서 역사하셨지만 그것을 끝까지 부정하여 결국 예수님을 알아보지 못하고 죽인 겁니다. අපිට දෙවියන් වහන්සේ අසාධාරණයි කියලා කියන්න බෑ. මොකද අවුරුදු 700ක් පුරාවටම දෙවියන් වහන්සේ ඔවුන්ට අවස්ථාවන් දුන්නා උන්වහන්සේ වෙතට හැරී එන්න. හැබැයි ඔවුන් හැරුණේ නැහැ. 자, 홍해바다의 기적은 정말 전 세계 어떤 나라의 역사에도 나타나지 않을 놀라운 기적의 역사입니다. මුහුද දෙබෑ වෙනවා කියන හාස්කම ලේසියෙන් කිසිම රටක අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. 반대로 이스라엘 민족이 예수님을 죽인 사건은 하나님의 엄청난 진노와 심판을 당할 이유가 됩니다. එච්චර දෙයක් කරලත් ඊශ්‍රායල් වරුන් යේසුස් වහන්සේව කුරුසේ ඇනගැසුවා කියන එක දෙවියන් වහන්සේගේ කෝපය කොයිතරම් වැඩි කරන අවස්ථාවක්ද. 이스라엘 민족이 예수님을 죽인 이 핏값으로 하나님의 엄청난 진노와 화와 심판을 당한 모습을 우리가 2000년의 역사를 통해서 확인할 수 있습니다. ඉතින් ඔවුන්ගේ මේ අවුරුදු 2000 ඉතිහාසය දිහා බැලුවම අපිට තේරුම් යනවා දෙවියන් වහන්සේට ඔවුන් දිගින් දිගටම අකීකරු වෙන එකේ ප්‍රතිඵලය කොයිතරම් දරුණුද කියලා. 자, 그 내용은 잠깐 5분 정도 쉬고 이어서 අපි 말씀드리겠습니다. කෙටි විරාමයක් අරගෙන ඉතුරු ටිකත් බෙදාගමු. 화장실 다녀오실 분 다녀오시고 준비된 간식을 좀 나눠서 드시면 좋겠습니다. වොෂ්රූම් යන කෙනෙක්ට යන්න පුළුවන් එහා පැත්තේ තියෙනවා. ඒ වගේම පොඩි ස්නැක් එකක් තියෙනවා. ඒ ස්නැක් එකත් අරගෙන පොඩක් නිින්ද නැති කරගන්න. 제가 알기로 이거 간식이 맛있어가지고 간식 드시러 오신 분도 있다고 들었습니다. ඉතින් මේ ස්නැක් එක රස නිසා ඒකේ රස බලන්න ආපු අය ඉන්නවද කවුරු හරි? 네, 맞나요? එහෙමද? 오케이, 감사합니다. 잠깐 쉬고 이어서 하겠습니다. එහෙමනම් අපි පොඩි බ්‍රේක් එකක් ගමු.